අපි 2019 දෙවෙනි ගානේ 4 වෙනි කොටස තියෙනවා. අපි ඒ ගාන කරලා ඊට පස්සේ 2017 ගාන කරමු. එතකොට 2019 ගානේ දීලා තියෙන්නේ ස්ට්‍රිප් ෆූටින් එකක් තියෙනවා, විඩ්ත් එක මීටර් 3යි, ඩෙප්ත් එක මීටර් 2යි. කොහෙෂන් වැලියු එකක් තියෙනවා 10යි, ෆ්‍රික්ෂන් ඇන්ගල් එක 20යි, වෝටර් ටේබල් එක ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ඉඳන් මීටර 4ක් යටින් තියෙන්නේ. ඩිටර්මයින් කරන්න ඕන allowable bearing capacity for factor of safety 3. ඊට පස්සේ general shear failure theory එක තමයි යූස් කරන්න තියෙන්නේ ටෙරසාගිගේ. එතකොට අපි මුලින්ම ඩයග්‍රෑම් එක අපි අඳ ගන්නවා. ඇඳගෙන අපි ග්‍රවුන්ඩ් ලෙවල් එකයි වෝටර් ටේබල් ලෙවල් එකයි මාක් කරගන්න ඕන. ඊට පස්සේ වෝටර් ටේබල් එක දීලා තියෙනවා එක ලෙවල් එකකින්. එතකොට depth of foundation ඇවිල්ලා මීටර 2යි. ඒක df. එතකොට depth of foundation එක මීටර 2යි. ඊට පස්සේ water table එකට තියෙන depth එක මම b කියලාම ලියන්නම්. b සමානයි මීටර 2යි. ඊට පස්සේ යාගේ breadth එක 3 meters. එතකොට ඊළඟට මේකේ factors දීලා තියෙනවා. c සමානයි 10යි. ඊට පස්සේ phi සමානයි 20යි. ෆ්‍රික්ෂන් ඇන්ගල් එක 20යි. ඊට පස්සේ යාගේ ගැමා වැලියුස් දීලා තියෙනවා. ගැමා සමානයි බල්ක් ඩෙන්සිටි එක 18යි කිලෝ නිව්ටන් per meter cube. ගැමා සැට් සමානයි 20යි කිලෝ නිව්ටන් per meter cube. අපි මේ ගානේදී අපිට ගැමා බා ඒ කියන්නේ සබ්මර්ජ් ඩෙන්සිටි එකත් ඕනනේ. ඒ නිසා අපි සබ්මර්ජ් ඩෙන්සිටි එක හොයාගමු. ගැමා බා සමානයි ගැමා සැට් ඍණ ගැමා w. මේකෙදි ගැමා w ගන්නේ 9.81 කිලෝ නිව්ටන් per meter cube. එතකොට 20 ඍණ 9.81 සමානයි 10.19යි කිලෝ නිව්ටන් per meter cube. ඊට පස්සේ දැන් අපිට අහලා තියෙන්නේ අපෙන් allowable bearing capacity. allowable bearing capacity කියලා කියන්නේ අපි ultimate bearing capacity එක factor of safety එකෙන් බෙදුවා නම් ඇති. එතකොට factor of safety එක 3යි. එතකොට අපි හොයන්න ඕන Q all Q U බෙදීම FOS. එතකොට අපිට ඊළඟට දැන් මෙතන සලකන්න ඕන ෆැක්ටර් එකක් තියෙනවා. ඒ තමයි එතන තියෙන water table effect එක. එතකොට අපි මුලින්ම අපි මේ සමීකරණය ලියාගමු. ඒ තමයි QU සමානයි CNC ධන QNQ ධන භාගයයි. මෙතන දැන් මේ භාගය දාන්න හේතුව තමයි මේකේ දීලා තියෙන්නේ ස්ට්‍රිප් ෆුටින් කියලා. ඒ නිසා මම මෙතන මේ මල්ටිප්ලයර්ස් වෙනස් කරන්නේ නැහැ. ගැමා B n ගැමා. දැන් මේකෙදි මේ වෝටර් ටේබල් එක තියෙන්නේ මේ බේස් එකේ ඉඳන් පල්ලෙහා B දුරක් පල්ලෙහා. එතකොට මෙතනදී මේ B කුඩායි B. එතකොට වෝටර් ටේබල් එකේ ඉෆෙක්ට් එක බලපානවා.
එතකොට මෙතන QU වල දැන් water table effect එක බලපානවා නම් මෙන්න මේ ගැමාට තමයි ඒක බලපාන්නේ. එතකොට අපි මේ සූත්‍රයේ මේ ගැමා අපි මොඩිෆයි කරගන්න ඕන. එතකොට එයා මේ ගැමා බා වෙනවා. ගැමා බා හොයන්නේ කොහොමද? ගැමා බා හොයද්දී ඕගොල්ලන්ට අර කලින් මම ඔප්පු කරලා පෙන්නපු සූත්‍රය මතකයි නම් ඕගොල්ලන්ට කෙලින්ම ලියන්න පුළුවන් ගැමා බා සමානයි b බෙදීම b වතාවක් ගැමා ඍණ ගැමා ඩෑෂ් ධන ගැමා ඩෑෂ් කියලා. එහෙම නැත්තම් ඒ සූත්‍රේ මතක නැත්තම් කෙලින්ම අර කලින් කරා වගේ ලිනියර් ඉන්ටර්පොලේෂන් එකකට ගිහිල්ලා මෙතන බිඳුවයි හරි අපිට ලිනියර් ඉන්ටර්පොලේෂන් එකෙන් මම ඒක මේ කලින් කරපු දෙයම තමයි කලින් කරපු විදියට මෙන්න මේ සූත්‍රය අරගන්න තියෙන්නේ. මෙහෙම ගහලා මෙතන බිඳුව මෙතන b මෙතන සිම්පල් b මෙතන ගැමා ඩෑෂ් මෙතන ගැමා මෙතන ගැමා බා. ඒ විදිහට තමයි මේ ගැමා බා ගන්න. ඊට පස්සේ මේ සූත්‍රෙට මේ ගැමා බාගේ වැලියු එක ආදේශ කරලා අපිට ලියා ගන්න තමයි තියෙන්නේ. එතකොට මෙතන එනවා QU සමානයි CNC ධන QNQ ධන ඊට පස්සේ භාගයයි දැන් ගැමා බාට තමයි වැලියුස් එන්නේ b බෙදීම b වතාවක් ගැමා ඍණ ගැමා ඩෑෂ් ධන ගැමා ඩෑෂ් වතාවක් b n ගැමා. දැන් අපි මේ ඒ පාස් පේපර් එකේ දීලා තියෙනවානේ වගුවක් 2019 පාස් පේපර් එකේ හැම අවුරුද්දෙම පාස් පේපර් එකේ දීලා තියෙන ටෙරසාගේ වැලියුස් ඔක්කොම එක සමානයි. එතකොට මේ දීලා තියෙන මේ දීලා තියෙන්නේ වගුව. එතකොට මේකේ ගානේ කෙලින්ම දීලා තියෙනවා general shear failure theory කියලා. ගානේ general shear failure theory කියලා දීලා තිබ්බට පස්සේ අපි වෙන කිසිම දෙයක් ගැන හිතන්න අවශ්‍ය නැහැ. මේක C5 soil එකක්. ඒ කියන්නේ cohesion value එකක් තියෙනවා 10ක්. ඒ වගේම friction angle එකක් තියෙනවා 20ක්. ඊට පස්සේ අපි කරන්නේ මේ bearing capacity factors table එකෙන් අපි මේ 20ට අදාළ values ටික අපි දාගන්නවා. එතකොට ඒ values ටික මේ බලලා ඒක මේ කෙලින්ම ආදේශ කරන්න තමයි තියෙන්නේ. එතකොට ඒක ඕන අපිට ලියන්න පුළුවන් from table ඒ paper එකේ table number එකක් තිබ්බොත් ඒකත් දාන්න Q2 4 ඒකෙන් දීලා තියෙනවා NC සමානයි 17.7යි NQ සමානයි 7.4යි n ගැමා සමානයි 5යි. ඊට පස්සේ මේ වැලියු ටික ආදේශ කරලා ගාන හදන්න තමයි තියෙන්නේ. එතකොට C කියලා කියන්නේ 10යි කිලෝ නිව්ටන් per ස්ක්වෙයාර් මීටර්. වැඩි කිරීම NC කියලා කියන්නේ 17.7 ධන ඊට පස්සේ Q කියලා කියන්නේ surcharge effect එක. මෙතෙන්දි surcharge effect එක කියලා කියන්නේ Q සමානයි gamma df. කිසි වෙනසක් ඇති වෙන්නේ නැහැනේ. එතකොට gamma කියලා කියන්නේ මෙතන bulk density එක 18යි. මම දැනට units නැතුව මේ මෙතන ඉඩමදි හින්දා මම units නැතුව සුළු කරන්න. අනිවාර්යෙන් units දාන්න paper එක හදද්දී. ඊට පස්සේ Q කියලා කියන්නේ එතකොට 2යි 2 වාරයක් 18 df. ඊට පස්සේ NQ කියලා කියන්නේ NQ අගය සමානයි 7.4යි ධන ඊට පස්සේ මේ සංකීර්ණ
සුළු කිරීමෙන් අපිට ඒ වැලියු එක මෙතනට ආදේශ කරන්න පුළුවන්. මෙතනට මේ වැලියු එක මේ වෙනම ආදේශ මේ හොයලා අපිට ගෙනල්ලා දාන්නත් පුළුවන්. නැත්නම් මේ විදිහට අපිට ආදේශ කරන්න පුළුවන්. භාගයයි b කියලා කියන්නේ 2යි 2 බෙදීම 3යි 18 ඍණ 10.19යි ධන 10.19යි b කියලා කියන්නේ 3යි ඊට පස්සේ n ගැමා කියලා කියන්නේ 5යි. එතකොට මේ ටික සුළු කරාම අපිට එනවා ආන්සර් එකක්. 674.4යි කියලා. කිලෝ නිව්ටන් per ස්ක්වයර් මීටර්. දැන් අපිට අපේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ Q allowable bearing capacity එක. ඒ නිසා මම allowable bearing capacity එක දානවා QU බෙදීම FOS. ඒ කියන්නේ 674.4 ඒක බෙදන්න factor of safety එකෙන්. එතකොට උත්තරේ එනවා 224.8 කිලෝ නිව්ටන් per ස්ක්වයර් මීටර්. ඕක තමයි මේ 2019 ගාන. ඕකට ලකුණු 8ක් දීලා තියෙනවා. සමහර අවුරුදු වල ලකුණු 12ක් 15ක් අතර ප්‍රමාණයක් දීලා තියෙනවා මේ වගේ කොටසක් කරන්න. ඒ නිසා මේ ගාන කරන්න මේ අපි ඊළඟට බලමු 2017 ගාන කරන හැටි. අපි 2017 දෙවෙනි ප්‍රශ්නේ කරමු. මේක තමයි මේ අවුරුදු 4ටම වෙලා තියෙන අමාරුම ප්‍රශ්නයකට තියෙන්නේ. මේ ප්‍රශ්නේ කරන්න පුළුවන් නම් මේ ඕන ප්‍රශ්නයක් විසඳන්න පුළුවන්. ඊට පස්සේ මේකේ දීලා තියෙන්නේ 2 meter wide square footing එකක්. load intensity එකක් දීලා තියෙනවා කිලෝ නිව්ටන් per meter 400ක් කියලා. එතකොට depth එක 1.2 meters. sand saturated unit weight එක දීලා තියෙනවා. bulk density එක දීලා තියෙනවා C සමානයි 0යි. එතකොට ඒක cohesion less soil එකක්. phi සමානයි 35යි. මේකේ කියලා තියෙන්නේ safety factor එක හොයන්න ඕන shear failure එක සලකලා water table level 5කට අපි ගාන හදන්න ඕන. එතකොට මේ ගානේදී මේක ටිකක් සංකීර්ණයි. එතකොට මේකේ දීලා තියෙන්නේ මේ load intensity එක මෙතන මේ තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවානේ. මෙතන දීලා තියෙනවා load intensity සමානයි සමානයි 400යි කිලෝ නිව්ටන් per ස්ක්වයර් මීටර්. ඒ ලෝඩ් එක මොකද්ද? ඒක ඇවිල්ලා ස්ට්‍රෙස් එකක්. ඒ ස්ට්‍රෙස් ලෝඩ් එක දීලා තියෙන්නේ safety factors add කරාට පස්සේ ආපු ලෝඩ් එකක්. ඇයි කිව්වොත් අපි factor of safety එක තමයි හොයන්න තියෙන්නේ. එතකොට මෙතන load intensity එක මෙතන දීලා තියෙන load එක ඇත්තටම allowable bearing capacity එකක් තමයි දීලා තියෙන්නේ. ඒක ඇවිල්ලා මේක ඇවිල්ලා මේ ප්‍රශ්නේ දීලා තියෙන හැටියට මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ ඔතන net allowable bearing capacity එකද එන්නේ allowable bearing capacity එකද කියලා. මේකේ ගානේ දීලා තියෙන විදිහට square footing එකෙන් carry කරන load intensity එක තමයි 400. එතකොට මේක net allowable bearing capacity එකක් වෙන්න ඕන.
හරි මම net allowable bearing capacity කියලා දාලා ගාන හදන්නම්. ඒකේ මොකක් හරි වැරද්දක් තිබුණොත් ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒක කියන්න. ඒ කියන්නේ group එකට දාන්න. මේකේ අර එතන පොඩි පටලැවිල්ලක් තියෙනවා. ඒක ගානේ දීලා තියෙන details එකේ ඒක net allowable bearing capacity එකක් තමයි වෙන්න ඕන. මොකද load intensity එක square footing එකෙන් carry කරන්නේ. එතකොට එතනින් footing එකෙන් එන load එක විතරයි. surcharge effect එකක් තියෙන්න බෑ එතන. ඒ පදනම යටතේ තමයි අපිට ගාන හදන්න වෙන්නේ. Q all net සමානයි 400යි. එතකොට මේ value එක. එතකොට Q all net value එක ගන්න Q U ඍණ Q බෙදීම factor of safety. හරි මේ ගානේ දීලා තියෙන විදියට ෆවුන්ඩේෂන් එකෙන් එන ලෝඩ් එක තමයි මේ 400 කියලා දීලා තියෙන්නේ. එතකොට එතනදී සර්චාර්ජ් ඉෆෙක්ට් එක ගන්න බෑ. ඒක ෆවුන්ඩේෂන් එක මගින් එන ලෝඩ් එක හැටියට තමයි ගන්න වෙන්නේ. ඒ නිසා තමයි මම දැම්මේ ඒක net allowable කියලා net කියන කැලල ගත්තේ. මේක ඇත්තටම මේ දත්ත මදි වගේ තීරණය කරන්න. නමුත් මේක දීලා තියෙන විදියට නම් අපිට අර විදියට තමයි හිතන්න සිද්ධ වෙන්නේ. එතකොට අපි මෙයා Q net allowable කියන විදියට හදනවා. හරි. එතකොට මෙතන ඊට පස්සේ අපිට සූත්‍රාදේශ කරලා මේ values හොයන්න කලින් අපිට තව දෙයක් කරන්න තියෙනවා. ඒ තමයි මේ ගානේ දීලා තියෙන්නේ C සමානයි 0යි ෆයි සමානයි 35යි කියලා. එතකොට C සමානයි 0 වෙද්දී ෆයි සමානයි 35යි. එතකොට මේ ෆයි වැලියු එක අංශක 29ට වඩා විශාලයි 36ට වඩා කුඩායි. එතකොට මෙතන අපිට කියන්න බෑ general shear failure එකක්ද මේ local shear failure එකක්ද තියෙන්නේ කියලා. එතකොට ඒ වගේ තත්වයකදී අපි කරන්නේ මේ ෆයි සමානයි 35ට අදාළ bearing capacity factors මේ situation දෙකටම හොයනවා. එතකොට මුලින්ම අපි හොයනවා general shear failure. general shear failure එකට අපි හොයන්න ඕන NC NQ NC අවශ්‍ය නැහැ. C සමානයි 0 නිසා මේ NC කියන කොටසම බිඳුවක් එනවා. එතකොට NQ N gamma විතරයි අපි හොයන්න ඕන. එතකොට ඒකට අදාළ NQ value එක තමයි 41.4යි. N gamma value එක 42.4යි. ඊට පස්සේ local shear failure. local shear failure එකට ගත්තාම ඒ table එකේ local shear failure සහ general shear failure කියන දෙකටම අදාළ values දාලා තියෙන්නේ. මේකෙන් එතකොට ගන්න local shear failure තියෙන එක n-q කියලා දාගන්න. එතකොට ඒක ඇවිල්ලා 12.6යි. n-gamma සමානයි 10.1යි. හරි. ඊට පස්සේ අපි හොයන්න ඕන එක්කෙනා n bar. n bar කියලා කියන්නේ මේ දෙකටම අතරමැද value එකක්. එතකොට අපි මේක කලින් linear interpolation පාවිච්චි කරලා තමයි මේ value එක ගන්න. එතකොට මෙතනදී මෙතන තියෙන flow value එක 29. මෙතන තියෙන ceiling එක 36. 29 ඊට පස්සේ 29ට අදාළ අපි මෙතෙන්දී
මේ දෙකටම එකම නීතිය තමයි බලපාන්නේ. ඒක මුලින් තේරුම් ගන්න. මෙයා ඇවිල්ලා ෆ්‍රික්ෂන් ඇන්ගල් එක මේ ෆැක්ටර්ස් දැන් NQ සහ N ගැමා කියන දෙකම මේ දෙක මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. එතකොට අපි එක සූත්‍රයක් අරගත්තොත් අපිට ඒකෙන් NQ සහ N ගැමා දෙකම හොයන්න පුළුවන්. එතකොට මම මුලින්ම මෙතන NQ සලකන්නම්. එතකොට 29 දී එන්නේ NQ. මෙතන දින්නේ NQ. ඊට පස්සේ මෙතන මේක 35 නේ. 35ට අදාළව එතකොට එන්නේ N bar Q. දැන් මේක linear interpolation එකෙන් අපිට හොයාගන්න පුළුවන් N bar Q ඍණ N dash Q බෙදීම 35 ඍණ 29 සමානයි NQ ඍණ N bar Q බෙදීම 36 ඍණ 29 කියලා. එතකොට මේක අපි සුළු කරලා ගත්තාම අපිට සමීකරණයක් එනවා N bar Q සමානයි NQ ඍණ N dash Q වාරයක් 6 බෙදීම 7 ධන N dash Q. මේ විදිහටම තමයි අපි ඊළඟට ආදේශ කරන්නේ N ගැමා වලටත්. එතකොට N bar ගැමා සමානයි N ගැමා ඍණ N dash ගැමා 6 බෙදීම 7 ධන N bar ගැමා. ඊට පස්සේ ඔය අගයන් දෙක අපි මේ සූත්‍ර දෙකට මේ තියෙන වැලියුස් ආදේශ කරාම අපිට එනවා N bar Q සමානයි 37.29යි N bar ගැමා සමානයි 37.79යි. ඊට පස්සේ තියෙන්නේ මේකේ වැදගත්ම මේ පාර්ට් එකක් කරන්න තියෙනවා. ඒ තමයි මේකේ දීලා තියෙනවා water table is 4 meter below ground level, water table is 1.2 meter below ground level, water table is 2.5 meter, water table is 0.5 and water table is at ground level කියලා. එතකොට මම මෙතන මේ ඩයග්‍රෑම් එක අඳ ගන්නවා. මුලින් අපි ඩයග්‍රෑම් එක අඳගෙන තීරණය කරමු අපිට මේක කොහොමද සෝල්ව් කරන්න පුළුවන් කියන එක. එතකොට depth of foundation එක මීටර් 1.2යි. ඊට පස්සේ එතන ground level එක තියෙනවා. එතකොට මෙතන 1.2 meters තියෙන්නේ. එතකොට මුලින්ම තියෙන condition එක තමයි water table is 4 meter below ground level. එතකොට water table එක 4 meter below නම් ආයෙත් base එකට යටින්. ඊට පස්සේ water table is 1.2 meter below ground level. එතකොට 1.2 meter below ground level කියලා කියන්නේ මේ base එකේ level එකෙන්. ඊට පස්සේ තියෙනවා 2.5 meter කියලා. 2.5 වෙද්දී ආයෙත් මේකට යටින් 0.5 below ground level එකයි at ground level එකයි කියලා කියන්නේ. එතකොට මේට උඩින් තියෙන දෙකක්. එතකොට අපි මුලින්ම අපි කලින් ගණන් හදද්දි ගත්තානේ කේසස් කිහිපයක්. ඒකෙන් අපි කේස් දෙකක් ගන්නවා. එතකොට මෙතනදී අපි ගන්නෙ දැන් මේක කේස් 1 කියලා අපි එක කේස් එකක් ගන්නවා. කේස් 1.
water table above base. හරි water table එක above base. එතකොට මේ condition එක යටතේ අපිට ගන්න පුළුවන් මේ ගානේ water table is 1.2 meter below ground level කියන එකයි. එතකොට මම මේ ප්‍රශ්න අංක ටික දාන්නම් මේකෙන් solve කරන්න පුළුවන්. එතකොට මේකෙන් අපිට solve කරන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ නෙමෙයි. මේකෙන් solve කරන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්නයයි මේ 4යි 5යි. 4යි 5යි අපිට මේකෙන් solve කරන්න පුළුවන්. අපි එහෙම නැතුව මේ හැම condition එකකටම වෙන වෙනම රූප සටහන් ඇඳලා සූත්‍ර දාන එක බොරු වැඩක්. ඒ නිසා අපි පොදු සූත්‍ර දෙකක් ගොඩනගලා ඒ තුලින් මේක solve කරන්න තමයි බලන්න ඕන. එතකොට මෙතනදී අපි water table එකට තියෙන depth එක dw ඊට පස්සේ overall depth එක df. එතකොට base එකේ ඉඳන් මෙතනට a කියලා ගත්තොත් හරි මම මේක මකලා දාන්න. මෙතන තියෙනවා gamma මෙතන තියෙනවා gamma sat. එතකොට මේ ගානේ දීලා තියෙනවා saturated unit weight එක gamma sat 19.5යි. ඊට පස්සේ bulk unit weight එක දීලා තියෙනවා 16.8යි කියලා. එතකොට gamma dash සමානයි gamma sat ඍණ gamma w. එතකොට gamma dash සමානයි ඔයගොල්ලෝ ආදේශ කරලා ගන්න 9.699යි කියලා එනවා. එතකොට මෙතන gamma sat මෙතන gamma. දැන් water table එක බේස් එකට උඩින් තියෙද්දි අපි ආයෙත් බලමු මේ ටෙරසාගේ ඉක්වේෂන් එකේ මෙතනදී මේ CNC කියන පාර්ට් එක දැන් බිඳුවයි. ඒක C සමානයි බිඳුවයිනේ. එතකොට Q කියන්නේ surcharge NQ ධන මේක ස්ක්වයර් ෆුටින් එකක්. ඒක හොඳට මතක තියාගන්න. මේක ස්ක්වයර් ෆුටින් එකක් නිසා මෙතන භාගය නෙමෙයි එන්නේ 0.4. ඒ ෆැක්ට් එක ගොඩක් වැදගත්. පුරුද්දට මේ භාගය කියලා දාන්න එපා. B gamma n gamma. water table එක මත මේ බේස් එකට වඩා උඩින් තියෙද්දි බේස් එකේ හෝ බේස් එකෙන් උඩින් තියෙද්දි මෙතන මේ Q surcharge එකට තියෙන gamma තමයි අපි හොයන්න වෙන්නේ. ඒක variable. මෙයාට වඩා උඩින් තියෙද්දි හැම වෙලාවෙම මෙන්න මේ gamma submerged unit weight එක තමයි එන්නේ. මම මේක කලින්වත් පැහැදිලි කරා. එතකොට අපි දැන් හොයාගන්න ඕන මෙන්න මේ Qට ආදේශ කරන්න ඕන අගය. ඒක surcharge effect එක. එතකොට මම මේක ඉක්මනට පැහැදිලි කරන්න. Q සමානයි. එතකොට dw වතාවක් gamma ධන a වතාවක් gamma dash. එතකොට මේක මම කලින් හදන හැටි ඔප්පු කරා. ඒ නිසා මම මේ සූත්‍රය ඍජුවම දාන්නම්. ඒ කියන්නේ dw gamma ධන df ඍණ dw වතාවක් gamma dash. මම මේ සූත්‍රය මෙන්න මේ ලෙවල් එකේ නවත්ත ගන්නවා. මොකද මට ගණන් හදද්දී ආදේශ කරන්න ලේසියි. එතකොට එයා තමයි කේස් 1 එකට අදාළ සූත්‍රය. ඊට පස්සේ අපිට මම තව මේ වැදගත් ක්‍රමයක් දැන් මෙතනින් කියලා දෙන්නම්.
මෙතනදී අපිට අපේ සලකනු ලබන මේ අපිට මුලින්ම දීලා තිබ්බ අර 400යි කිලෝ නිව්ටන් per ස්ක්වයර් මීටර් කියන ලෝඩ් එක අපි ගත්තේ Q all net කියලා. එතකොට අපි මේ මෙතනදී මේ කන්ඩිෂන් පහකට බලන්න තියෙන නිසා අපි එක සූත්‍රයක් නිර්මාණය කරගමු මේ එකපාරින්ම ෆැක්ටර් ඔෆ් සේෆ්ටි එන විදියට. එතකොට ඒ සූත්‍රය තමයි මේ මම ඒ සූත්‍රේ එන හැටිත් එහෙම පැහැදිලි කරන්න. මෙතන Q all net සමානයි QU ඍණ Q බෙදීම FOS නේ. එතකොට අපි මෙතනින් ගත්ත සූත්‍රෙට මේ පාර්ට්ස් ටික මේ ආදේශ කරලා අපිට සූත්‍රයක් නිර්මාණය කරන්න පුළුවන්. එතකොට Q all net සමානයි QU ඍණ Q. එතකොට එතන ඍණ Q එකක් එනවානේ. එතකොට Q වතාවක් NQ ඍණ 1 ධන 0.4යි B gamma submerged. දැන් උතන්ට එන gamma වල submerged. ඇයි මෙතනින් මෙයා මේකට යට level එක නිසා මේක case 1 එක. ඊට පස්සේ n දැන් මෙතන තව දෙයක් තියෙනවා අපි මේ සූත්‍රෙට මෙතන අපි යොදන්නේ n bar gamma. මේක තමයි ඒ සූත්‍රයේ බේසික් ලෙවල් එක. ඊට පස්සේ මෙතන මේ Qට ඊට පස්සේ මේක බෙදන්න ඕන ෆැක්ටර් ඔෆ් සේෆ්ටි එකෙන්. ඊට පස්සේ අපි මෙතනදී ගත්ත වැලියු එකත් මේකට ආදේශ කරනවා. එතකොට Q සමානයි dW gamma ධන dF ඍණ dW වතාවක් gamma dash වතාවක් n bar Q ඍණ 1 ධන 0.4යි B gamma dash n bar gamma බෙදීම factor of safety. එතකොට අපි මේ සමීකරණය තියාගන්නවා මේක අපි ගන්නවා case 1 එකේ සමීකරණය කියලා. එතකොට මේක අපි ගන්නවා පළවෙනි සමීකරණය. ඊට පස්සේ ඒ සමීකරණය තියාගෙන අපි ඊළඟට යනවා දෙවෙනි එකට. හරි අපි case 2 එක බලමු. case 2 එකේ තියෙන්නේ water table is below the base level. එතකොට water table එක මේකට වඩා පහළ මට්ටමකින් තියෙද්දි. ඒතර මම මේ depth එක දාගන්නවා B කියලා. මෙයාගේ breadth එක B. එතකොට ඒ value එක අපි දන්නවා ඒක 2 meters. එතකොට මේක ඇවිල්ලා case 2. WT below base. මේ case 2 එකේදී ටෙරසාගිස් equation එකේ අපිට දැන් තුන්වෙනියට ඉන්න එක්කෙනා තමයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ QNQ මෙතන මම n bar කියලාම දාන්නම්. අපි අර වෙනස් කරලා ගත්ත නිසා මේක දැනට මම පැහැදිලි කරන්න එහෙමම තියන්නම්. ධන 0.4යි. එතකොට breadth එක වෙනස් වෙන්නේ නැහැ. gamma තමයි වෙනස් වෙන්නේ. gamma value එක වෙනස් වෙන්නේ මෙතන මේ B ගේ අපි හිතන අපි මේ කොටසදී උපකල්පනය කරනවා B කුඩායි B කියලා. එහෙම උපකල්පනය කරලා තමයි අපි මේ පාර්ට් එක හදන්නේ. ඊට පස්සේ gamma එතකොට මේ gamma වෙලා gamma bar වෙනවා. n bar gamma. ඊට පස්සේ මෙතනදිත් අපි අර කලින් කරා වගේ linear interpolation එකකින්
අපිට මේ ගැමා බා හොයන්න පුළුවන්. ඒ සූත්‍රය ඔයගලන්ට මතකයි නම් ඩිරෙක්ට්ලි දාන්න. අමතකයි නම් මේ විදියට ඒ වැලියු එක ගන්න පුළුවන්. එතකොට අපි මම දැනට මේ ඒ ස්ටෙප්ස් පැහැදිලි කරන්නේ නැතුව මම මේ විදියට දාලා ඊට පස්සේ මෙන්න මේ සූත්‍රය එනවා. ගැමා බා සමානයි b බෙදීම b ගැමා ඍණ ගැමා බා ධන ගැමා බා ගැමා ඩෑෂ්. හරි. මෙන්න මේ සූත්‍රය මේකට ආදේශ කරන්න තමයි තියෙන්නේ. එතකොට මෙතනදී ආයෙමත් මේ සර්චාර්ජ් ඉෆෙක්ට් එක මෙතනදී වෙනස් වුණා වගේ මේ කේස් එකට වෙනස් වෙන්නේ නැහැ. මොකද අපි මේ ගත්ත සිටුේෂන් එකේදී තියෙන්නේ වෝටර් ටේබල් එක බේස් එකට වඩා හැම වෙලාවෙම පල්ලෙහා මට්ටමේ. ඒ කියන්නේ water table is 4 meter below GL කියන එකයි water table is 2.5 meter below GL කියන එකයි. ඒ කියන්නේ 1.3යි. 1.3යි අපිට මේ මෙතඩ් එකෙන් හදන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි මෙතනින් මේ සූත්‍රයට ආදේශ කරනවා. එතකොට මෙතෙන්දී එන සූත්‍රය තමයි Q all net සමානයි CNC කියන එක බිඳුවයි කොහෙෂන්ලස් නිසා. ඊට පස්සේ මෙතන සර්චාර්ජ් ඉෆෙක්ට් එකට බලපෑමක් වෙන්නේ නැහැ. ඒතර මම මෙතනදී ගත්ත විදියට Q net allowable එකටම අදාළ සූත්‍රය මම එකපාරට ලියනවා. එතකොට මෙතෙන්දී එන්නේ NQ වතාවක් මෙතන DF gamma DF gamma කියලා කියන්නේ Q. හරි. මෙතන Q වෙනුවට මම DF gamma දැම්මා. N මෙතනදී N bar Q ඍණ 1 ධන 0.4 වාරයක් B වතාවක් මේ වැලියු එක ඇවිල්ලා B බෙදීම B ගැමා බා එක වතාවක් ගැමා ඍණ ගැමා ඩෑෂ් ධන ගැමා ඩෑෂ් වතාවක් N බා ගැමා බෙදීම factor of safety. එතකොට මෙතන DF ගැමා මෙතන Q මේක ඇවිල්ලා මේ Q උත් එන්නේ DF ගැමාම තමයි. මොකද මේ මෙතන Q ඇවිල්ලා වෙනස් සමා වෙන්න. මෙතන Q තමයි මෙතන විස්තරාත්මකව ලියලා තියෙන්නේ. මෙතන මම DF ගැමා කියලා කෙලින්ම දාන්න හේතුව මෙයා මේ බේස් එකට වඩා පල්ලෙහායින් වෝටර් ටේබල් එක තියෙන නිසා. ඒක සර්චාර්ජ් ඉෆෙක්ට් එකට බලපාන්නේ නැහැ. ඒක තේරුම් ගන්න මේ වගේ සූත්‍ර කවදාවත් කටපාඩම් කරන්න යන්නත් එපා. මේක අපි ගොඩනගන්න තමයි තියෙන්නේ. අපි හැම වෙලාවෙම ගණන් හදලා මතක තියාගන්න ඕන සූත්‍රය මෙච්චරයි. QU සමානයි CNC ධන QNQ ධන මෙතනදී අපි ඩිෆෝල්ට් සූත්‍රයේ 0.5 එතකොට මේක ස්ට්‍රිප් ෆුටින් එකක්. B ගැමා N ගැමා මේ සූත්‍රය විතරක් ඔයගොල්ලෝ කටපාඩම් කරගන්න මතක තියාගන්න. ඊට පස්සේ ස්ක්වෙයාර් ෆුටින් වෙද්දී සර්කියුලර් ෆුටින් වෙද්දී එන ෆැක්ටර්ස් වල වෙනස්කම් තියෙනවානේ. ඒ ටික මතක තියාගන්න. එතරින් එහාට අනිත් හැම දෙයක්ම අපිට ගොඩනගලා ගන්න පුළුවන්. මේ මම නැවත නැවතත් ඒක කියන්නේ අපි අනවශ්‍ය එෆර්ට් එකක් දානවා මේ අපිට මෙතඩ් එක මතක තියාගෙන ගොඩනගන්න පුළුවන් දේවල් කටපාඩම් කරන්න. ඒක ටිකක් ෆේලියර් එකක්. එතකොට අපි මෙන්න මේ සූත්‍ර දෙකෙන් තමයි ගාන හදන්නේ. දැන් අපිට කරන්න තියෙන්නේ මේ කන්ඩිෂන්ස් වලට මේ සූත්‍ර ආදේශ කරන්න විතරයි. එතකොට අපි ඒ වැලියුස් ටික ආදේශ කරලා මේ අපි මේක ගමු. එතකොට ඒකේ මුලින්ම තියෙන්නේ water table is 4 meter below ground level පළවෙනි එක.
එතකොට මෙන්න මේ සූත්‍රය දාන්න පුළුවන්. දෙවෙනි සූත්‍රය from equation 2. එතකොට අපි දෙවෙනි equation එකෙන් අපි කෙලින්ම මේ values ටික ආදේශ කරන්න තියෙන්නේ. හරි. දැන් මේකෙදි ඔයගලන්ට පොඩි දෙයක් පැහැදිලි කරන්න ඕන. දැන් මේකේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ water table is 4 meter below ground level කියලා. එතකොට ඔය ගාන කරන්න අපිට මෙන්න මේ සූත්‍රය දාන්න පුළුවන්. නමුත් මේ සූත්‍රය දැම්මට වැඩක් නැහැ. මොකද මෙයාගේ depth එක මේක 1.2 meters, මෙයාගේ breadth එක 2 meters. එතකොට මෙයා කියන්නේ ground level එකේ ඉඳලා මීටර 4ක් යටින් water table එක තියෙනවලු. එතකොට මේ බේස් එකේ ඉඳලා මෙතනට මීටර 2.8ක් තියෙනවා. එතකොට එහෙම තියෙද්දි මේ B මේ depth එක තියෙනවානේ. මේක B නේ. මේ B විශාලයි capital B. එතකොට අපි water table effect එක B විශාලයි B නිසා water table effect is negated. ඒක effectless. හරි. ඒක අපි නොසලකා හැරලා අපිට කෙලින්ම දාන්න පුළුවන්. එතකොට අපි දානවා මෙතන gamma bar සමානයි. එතකොට gamma වෙනවා. ඒක තේරෙනව නේද? මෙතන එතකොට මේ gamma bar වෙනුවට මෙහෙම ලොකු සම්බන්ධතාවයක් ගොඩනගන්න අවශ්‍ය නැහැ. අපිට මෙන්න මේ සූත්‍රෙටම මේ මුළු කොටසටම gamma විතරක් ආදේශ කරලා ලියන්න තියෙන්නේ. එතකොට එන සූත්‍රය තමයි q all net සමානයි df gamma n bar q ඍණ 1 ධන 0.4යි b gamma bulk density එක වතාවක් n bar gamma බෙදීම factor of safety. එතකොට දැන් factor of safety සමානයි මේ value ටිකට අපි ආදේශ කරනවා. එතකොට 1.2 වැඩි කිරීම 16.8 ඊට පස්සේ 37.29 ඍණ 1 ධන 0.4යි වැඩි කිරීම 2 වැඩි කිරීම 16.8 වැඩි කිරීම 37.79. ඊට පස්සේ ඒක බෙදනවා මෙතන value එක 400යි. මේකේ units අනිවාර්යයෙන්ම දාන්න. මම මෙතන ඉඩමදි නිසා units දැම්මේ නැහැ. එතකොට factor of safety value එක එනවා 3.1 කියලා. අපි ඊළඟට ඒකේ දෙවෙනි කොටස බලමු. ඒ ගානේ දෙවෙනි කොටසේ තියෙන්නේ water table is 1.2 meter below GL කියලා. එතකොට water table එක තියෙන්නේ base එකේ. මෙතනම තමයි water table එක තියෙන්නේ. ඔහොම තියෙද්දි අපිට ඔය condition එක සූත්‍ර දෙකෙන්ම හදන්න පුළුවන්. අපිට මේ වඩාත් ලේසි equation 1 එකෙන් යන එක. මොකද අපි ගත්තේ above on base කියලානේ equation එක. අපිට මේකෙනුත් හදන්න පුළුවන්. මේකෙන් හදද්දී මේ b බිඳුවක් වෙනවා. එතනින් මේ එතකොට gamma bar විතරයි ඉතුරු වෙන්නේ. හරි. අපිට සූත්‍ර දෙකෙන්ම හදන්න පුළුවන්. පළවෙනි සූත්‍රයෙන් හදන්නත් පුළුවන්, දෙවෙනි සූත්‍රයෙන්ුත් හදන්න පුළුවන්. එතකොට මම ඔතෙන්දි පාවිච්චි කරන්න පළවෙනි සූත්‍රය from eqn 1. එතකොට ඔතන දැන් බේස් එකේ නම් water table එක තියෙන්නේ. අපි පළවෙනි කන්ඩිෂන් එකේ ගත්තේ මේක dw කියලානේ. මේක df කියලානේ. water table එක කලින් තිබ්බේ මේ level එකේ. දැන් තියෙන්නේ මේ level එකේ. එතකොට dw සමානයි df වෙනවා. එතකොට මේ equation 1 එක modify වෙලා අපිට එන්නේ df ට df කැපිලා ගිහිල්ලා
මෙතන df ආයේ මෙතන df gamma dash මෙතන dw gamma dash නේ. එතකොට මේ දෙකම කැපිලා යනවානේ. බිඳුවක් වෙනවා. එතකොට df gamma වතාවක් n bar q ඍණ 1 ධන 0.4යි b gamma. එතකොට මෙතනදී water table එක තියෙන base එකේ. එතකොට මෙතනින් යට තියෙන ඒවා තමයි මෙයාට බලපාන්නේ. මේක unit weight effect එක. එතකොට මෙතන තියෙන්නේ submerged unit weight එක. ඇයි? මෙයා base එකේනේ තියෙන්නේ. ඒ නිසා මෙයාට water table effect එක බලපානවා. water table effect එක බලනොපාන්න නම් මෙයා මෙයාගේ breadth එකට වඩා විශාල ගැඹුරකින් ඉන්න ඕන. මම ඒක නැවත නැවත කියන්නේ ඒක වැදගත් නිසා. ඊට පස්සේ n bar gamma. ඊට පස්සේ ඒක factor of safety එකෙන් බෙදුවා නම් හරියි. එතකොට factor of safety සමානයි මෙතනදී ඔය අගයන් වලට මේ අර ටික ආදේශ කරන්න ඕන. එතකොට 1.2 වැඩි කිරීම 16.8 වාරයක් 37.29 ඍණ 1 ධන 0.4 වැඩි කිරීම 9.69 වැඩි කිරීම 2 වැඩි කිරීම 37.79 ඒක බෙදනවා 400ෙන්. එතකොට factor of safety එක එනවා 2.56යි කියලා. මේ විදිහට තමයි ඉතුරු ගණන් ටිකත් හදන්න තියෙන්නේ. අපි තුන්වෙනි පාර්ට් එක බලමු. water table එක තියෙන්නේ 2.5 meter below ground level. එතකොට water table එක මෙතන 1.2 2.5 meter below ground level කියලා කියන්නේ මෙතන 1.3 meters තියෙනවා. ඒතර මෙයා 2යි. එතකොට අපි from below base වලට ගන්න equation 2 නේ. from equation 2 අපිට කෙලින්ම ආදේශ කරලා හදන්න පුළුවන්. මෙතනදී කලින් වතාවන් වල වගේ අයින් කරන්න මොකුත් නැහැ. ඒ නිසා කෙලින්ම දානවා q අපි එකපාරටම ඕනනම් ලියන්න පුළුවන් factor of safety සමානයි df gamma n bar q ඍණ 1 ධන 0.4යි මෙතන එකක් තියෙනවා 0.4යි b බෙදීම b වතාවක් gamma ඍණ gamma bar gamma dash ධන gamma dash වතාවක් n bar gamma. ඊට පස්සේ මේක මෙතන gamma ඍණ gamma dash. එතකොට ඊට පස්සේ මේකට කෙලින්ම අගයන් ආදේශ කරන්න තමයි තියෙන්නේ. එතකොට 1.2යි වැඩි කිරීම 16.8යි 37.29යි ඍණ 1 ඊට පස්සේ 0.4යි වැඩි කිරීම දෙවාරයක් මම ඉතිරි ටික යටින් ලියන්නම්. 1.3 බෙදීම 2 16.8 ඍණ 9.69 ඊට පස්සේ ධන 9.69 වැඩි කිරීම 37.79 බෙදීම 400යි. එතකොට ඒකට එනවා වැලියු එකක්. ඒ සේෆ්ටි ෆැක්ටර් වැලියු එක 2.91යි. ඊළඟ අවස්ථාව හතරවෙනි පාර්ට් එක water table is 0.5 meter below ground level. එතකොට ඒක ඇවිල්ලා අපි පළවෙනි සූත්‍රය දාලා හදන්න ඕන.
මේක 1.2 එතකොට මේක 0.5 එතකොට අපි පළවෙනි සූත්‍රයෙන් from equation 1 පළවෙනි සූත්‍රයෙන් අර සේරම ආදේශ කරන්න තියෙන්නේ. ඒතර මම factor of safety යුක්ත කරලා මම ආදේශ කරලාම ලියන්න. මොකද එතන කිසිම මේ ඒ සූත්‍රය එඩිට් වෙන්නේ නැහැ. එහෙමම ආදේශ කරන්න තමයි තියෙන්නේ. එතකොට 0.5 වැඩි කිරීම 16.8 ධන 1.2 ඍණ 0.5 වැඩි කිරීම 9.69 වැඩි කිරීම 37.29 ඍණ 1 ඊට පස්සේ ඒකට එකතු කරන්න ඕන ධන 0.4 වැඩි කිරීම 2 වැඩි කිරීම 9.69 වැඩි කිරීම 37.79 බෙදීම 400 එතකොට safety factor එක එතෙන්දී අඩුයි 2.11 මේ safety factor එක අඩු වෙන්න හේතුව මේ water table එක ground level එකට ලං වෙන්න මෙයාගේ bearing capacity එක අඩු වෙනවා. ඒක තමයි හේතුව. ඒ නිසා තමයි මේ bearing මේ net allowable bearing capacity එකට මේ footing size එක මදි. මේ safety factor එක 2.11 කියලා කියන්නේ මේක අමතර දෙයක්. අපි water table එක මේ ground level එකේම තියෙද්දි මේක තව අඩු වේවි. ඒකේ ඊළඟ ගානේ තියෙන්නේ water table is at ground level කියලා. එතකොට ඒක හැදුවාම එන safety factor එකත් මේ අපි හැමෝම බලමු. පස්වෙනි එක. එතකොට water table එක දැන් තියෙන්නේ ground level එකේම තමයි. GL එකත් මේක WT එකත් මේක. එතකොට අපිට පළවෙනි සූත්‍රයෙන් හදන්න පුළුවන්. දැන් පළවෙනි සූත්‍රයෙන් ගත්තාම dW සමානයි 0යි. හරි from equation 1. එතකොට equation 1 එකෙන් dW සමානයි 0යි නම් එතෙන්දී මේ කොටසම සබ්මර්ජ් වෙලා තියෙන්නේ. එතකොට මේ සූත්‍රයේ මෙතන dW බිඳුව වුණාම මෙතන dF gamma dash තමයි එන්නේ. එතකොට gamma dash එන්න හේතුව ඒක. එතකොට equation 1 එකෙන් q all net සමානයි dF gamma dash වතාවක් n bar q ඍණ 1 ධන 0.4යි b gamma dash n bar gamma බෙදීම factor of safety. ඕකට අපිට factor of safety යුක්ත කරලා මේ අගයන් ටික ආදේශ කරා නම් අපිට උත්තරේ එනවා. 1.2 වැඩි කිරීම 9.69 වැඩි කිරීම 37.29 ඍණ 1 ධන 0.4 වැඩි කිරීම 2 වැඩි කිරීම 9.69 වැඩි කිරීම 37.79 බෙදීම 400. එතකොට factor of safety එක එනවා 1.79. එතකොට ඔයගලන්ට පේනවා මෙතන factor of safety එක එන්න අඩු වෙගෙන යනවා අර bearing capacity එකට. එතකොට practical condition එකකදී අපිට මේ වගේ situation එකක මේ ෆවුන්ඩේෂන් එකේ සයිස් එක මදි. ඒ වගේ එතනදී හැම වෙලාවෙම අපි හොඳ සේෆ්ටි ෆැක්ටර් එකක් දාගෙන ප්‍රමාණවත් මේ bearing capacity එක. ඒ කියන්නේ දැන් මේ වගේ තත්ත්වයක් තියෙනවායි කියලා කියන්නේ මේක හැම වෙලාවෙම මේ සේෆ්ටි ෆැක්ටර් එක එකට වඩා වැඩි. ඒ වුණාට මේවා recommended condition එකක් නෙමෙයි. එතකොට මේක ඇවිල්ලා නිකන් අමතර දෙයක්. ප්‍රායෝගිකව නිකන් හිතලා බැලුවොත් ඔයගලන්ට ඒක හිතේවි. මේ ටික තමයි කරන්න තියෙන්නේ
ටෙරසාගිස් බෙයරින් කැපැසිටි තියරි එකෙන් 2017 ගාන පුළුවන් කියලා කියන්නේ මේකේ ඕනම ගානක් පුළුවන්. 2016 ගානේ තමයි පොඩි ගැටලුවක් තියෙන්නේ. මේ ඒකේ හොයන්න කියලා තියෙන්නේ එකක් ඒ ගානේ allowable bearing pressure කියලා හොයන්නේ කියලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් අපි ඉගෙන ගත්ත තියරි අනුව allowable bearing pressure කියලා කියන්නේ ටිකක් වෙනස් ටර්ම් එකක්. allowable bearing pressure කියන එකේ definition එක තමයි the maximum net intensity of loading that can be imposed on the soil with no possibility of shear failure or the possibility of excessive settlement. එතකොට allowable bearing pressure කියන එක හොයද්දී මේ එතන පොඩි ගැටලුවක් තියෙනවා ඒ ගානේ දීලා තියෙන විදිය. මොකද මේ safe bearing pressure කියලා කියන්නේ shear failure එකක් නොවි දාන්න පුළුවන් ලොකුම මේ load එක. එතන මේ ඒ මම හිතන්නේ ගානේ බලාපොරොත්තු වෙලා ඇත්තේ allowable bearing capacity එක හොයන්නේ කියලා වෙන්නේ නැති. අර මැඩම් හදලා යවපු ගානෙත් තිබ්බේ ඒ විදියට. 2016 ගානේ ප්‍රශ්නේ දීලා තියෙන විදියයි අර මැඩම් හදලා එවලා තියෙන විදිය අතර පොඩි පරස්පරතාවයක් තියෙනවා. එතකොට ඒකේ කියලා තියෙනවා load per meter කියලා හොයන්න කියලා. නමුත් ඒකට නම් මට රිසෝස් එකක් හම්බුනේ නැහැ ඒක හොයන විදිහ. හැබැයි මැඩම් මේක හදලා දාලත් නැහැ. මැඩම් ultimate net allowable pressure එකත් හොයලා තියෙනවා. allowable bearing capacity එකත් හොයලා තියෙනවා. OO කියලා දාලා තියෙනවා. ඒවා exactly දාලත් නැහැ. ඔයගොල්ලන්ට 2017 ගාන තේරුම් ගන්න පුළුවන් කියලා කියන්නේ මේකෙන් තියෙන ඕනම ගානක් හදන්න පුළුවන්. එතකොට මේ parts දෙකෙන් මම අර මුලින්ම කිව්වා වගේ එතකොට ලකුණු 40ක් ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන theory parts උත් කරාම ලකුණු assignment ලකුණු 60කට වඩා තියෙන ළමයෙක්ට ඒකක් ගන්න හරි ලේසි. ඒ නිසා මේ පුළුවන් තරම් theory පැත්තට ලොකු බරක් දීලා වැඩ කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ට ගණන් හදන්න එහෙම තව පාඩම් ඉගෙන ගන්නවා නම් සාමාන්‍යයෙන් retaining wall deep foundations ඒ දෙකෙන් එකක් ටච් කරන්න බොහෝ විට retaining wall ලේසි වේවි. මේ පුළුවන් තරම් මේ දවස්වල මේ theory එහෙම අර මතකේ රඳව ගන්න උත්සාහ කරන්න theoretical parts. එතකොට tests තියෙනවා මේ soil exploration තියෙනවා. caissons ගැන තියෙනවා. ඒ caissons part වලත් මේ theoretical questions එනවා. එතකොට මොකක් හරි වෙන ප්‍රශ්නයකදී හිර වුණත් එතකොට ඒකේ theory ටික හරිය ලියන්න පුළුවන්. ওই ටික තමයි කරන්න තියෙන්නේ. වෙන මේක කිසි ගැටලුවක් නැහැ. එහෙනම් හොඳට කරන්න good luck.